සුබ දවසක් වේවා දුවල පුතාලා හැම දෙනෙක්ටම. ඔයාලා හැමෝටම සුබ දවසක්. අද අපි පටන් ගන්නේ 9 ශ්‍රේණියේ grade 9 වල පළවෙනි පාඩම ICT වල. right. එහෙනම් අපි බලමු මොකද්ද මේ පළවෙනි පාඩමේ කතා කරන්නේ කියලා. computer specifications. computer එකක් ගන්න ගියාම අපි මොන වගේ දේවල්ද බලන්න ඕනේ? ඇතරම කම්පියුටර් එකක් ගන්න ගියාම අපි මොනවද කම්පියුටර් එකේ බලන්න ඕන? ඒතර මෙන්න මේ ගැන දැනුවත් වීමක් තමයි මේකෙදි අපි කතා කරන්නේ. පරිගණක පර්යාන්ත උපංග මිලදී ගැනීම සඳහා පිරිවිතර සැකසීම. right. එතකොට මේ සිංහල වචන ටිකක් ලොකුයි වගේ නිකන් බරපතලයි වගේ පේනවා. එහෙම හිතන්න එපා. අපි සාමාන්‍යයෙන් කම්පියුටර් ස්පෙસિෆිකේෂන් එකක්. ඒ කියන්නේ අපි quotation එකක්. එහෙම නැත්නම් අපි hard disk capacity එක මොකක්ද, processor එක මොකක්ද, RAM එක මොකක්ද, මෙන්න මේ විදිහට කම්පියුටර් එකක් ගන්න ගියාට පස්සේ අපි මොනවද කම්පියුටර් එක බලන්න ඕනේ? කොහොමද මේක ඉල්ලන්න ඕන? කම්පියුටර් එකක් දෙන්න කියලාද ඉල්ලන්නේ අපි? එහෙම ඉල්ලන්නේ නැහැ නේද? අපි වෙන කඩේට ගිහිල්ලා මොනවා හරි බඩුවක් ඉල්ලන්න ගියාම ඉල්ලනවා වගේ මට කම්පියුටර් එකක් දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ. අපි කියනවා right මට කම්පියුටර් එකක් ඕනි. හැබැයි මෙන්න මේ ෆීචර්ස් ටික මේ කම්පියුටර් එකේ තියෙන්න ඕන කියන එක. right. එහෙනම් අපි බලමු මොනවද ඒ කියලා. හරි. දෙවෙනි ස්ලයිඩ් එකේදී අපි කතා කරන්නේ පරිශීලක යනු කවුරුන්ද? who is a user? user කියලා කියන්නේ කවුද? දැන් කම්පියුටර් පාවිච්චි කරන මම ඔයාලා අපි හැමෝම කම්පියුටර් users-ලා. ඒතර එයාලට තමයි මේ පරිශීලකයෝ කියලා කියන්නේ. පාවිච්චි කරන අපි හැමෝම කම්පියුටර් users-ලා. පරිගණක භාවිතා කරන පුද්ගලයා පොදුවේ පරිශීලක ලෙස හඳුන්වනු ලැබේ. The person who uses the computer is commonly referred to as the user. Right. The person who uses the computer is commonly referred to as the user. අපි යාට කියනවා user කෙනෙක් කියලා. පාවිච්චි කරන කෙනෙක් නැත්නම් භාවිතා කරන කෙනෙක් කියලා කියනවා. හරි. දැන් බලමු මොනවද මේ users-ලා computer field එකේ ඉන්න users-ලා කවුද කියලා. කාර්ය හා පරිශීලක නාම කීපයක් සඳහා නිදසුන් පහත දැක්වේ. The following are some examples of functions and user names. පුද්ගලයා හඳුන්වන නාමය. The name the person call. Person call the name, right? කාර්ය work. හරි. කවුද මේ computer field එකේ ඉන්න job market එකේ නැත්නම් computer field එකේ IT sector එකේ ඉන්න positions, job positions මොනවාද? මොනවාද ඒගොල්ලන්ට කරන්න තියෙන්නේ? අපි මේ කට්ටියට කියන job positions වලට කියන users-ලා. කවුද මේ users-ලා? So for an example, programmer, network administrator, system analyst, software engineer, computer application assistant, web developer, web designer, network engineer. ඒතර මේ වගේ සිය ගාණක් computer field එකේ විවිධ jobs තියෙනවා. එහෙනම් මේ වල මොනවද කරන්න තියෙන්නේ? මේ job එකට අදාළ කාර්යය මොකක්ද? එහෙනම් අපි බලමු කම්පියුටර් යූසර් කෙනෙක් විදිහට ප්‍රෝග්‍රෑමර් මොකද්ද කරන්නේ? පරිගණක ක්‍රමලේඛ සංවර්ධනය, කම්පියුටර් ප්‍රෝග්‍රෑම් ඩෙවලොප්මන්ට්, Java, Pascal, VB, Fortran, COBOL මේ වගේ මොනවා හරි කම්පියුටර් ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරලා මේ ක්‍රමලේඛ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් කරනවා. right. එහෙනම් එයාගේ වැඩේ ඒක. network administrator, පරිගණක ජාල පරිපාලනය හා නඩත්තුව, computer network administrations and maintain. හැම ආයතනයක්ම වගේ වර්තමානයේ network කරලා තිනවා. එහෙනම් මේ network එකේ සම්බන්ධ සියලුම වගකීම් දරන්නේ මේ network administrator. ඒතර network එකේ breakdown එකක් වුණත් අලුතෙන් user කෙනෙක් network එකට ආවොත් එයාට profile එකක් හරි ගස්සලා දෙන්න, මේ ඒවා නඩත්තු කරගෙන යන්න, මේ හැම දෙයක්ම data backup කරන්න. ඒතර මෙන්න මෙයා තමයි මේ කාර්ය කරන්නේ. ඊළඟට system analyst, පද්ධති විශ්ලේෂක. තොරතුරු පද්ධති සැලසුම් කිරීම, information system design. දැන් අපි network එකක් ඇතුලේ තොරතුරු එහා මෙහා යන එක කලින් සැලසුම් කරලා කරන දෙයක්. දැන් banking system එකක් ගත්තත් අපි කාඩ් එක දැම්මම සල්ලි එනවා, right? ඒකත් පද්ධති විශ්ලේෂණකෙක් තමයි කරලා තියෙන්නේ, සැලසුම් කරලා තියෙන්නේ. ඒ වගේම අපි food city එකට ගියොත් බඩු ගන්නවා. එතකොට ඒ food city එක ඇතුලේ තියෙන database එක සම්පූර්ණම analyze කරලා තියෙන්නේ පද්ධති විශ්ලේෂක. right. මෘදුකාංග ඉංජිනේරු, software engineer, මෘදුකාංග නිර්මාණය, software development. එතකොට විවිධ softwares තියෙනවා. පොඩි phone එකේ applications වෙන්න පුළුවන්, web applications වෙන්න පුළුවන්, computer games වෙන්න පුළුවන් නේද? මේ හැම එකක්ම software.
අපි පාවිච්චි කරන Word, Excel, Access, PowerPoint. ඒතර මේවත් software. මේවත් කවුරු හරි team එකක් එකතු වෙලා තමයි හරි ගස්සලා තියෙන්නේ. මෙන්න මෙයාලට අපි ස්පෙෂලි කියනවා software engineer කියලා. software engineer මෘදුකාංග නිර්මාණය කරනවා. ඊළඟට computer application assistant. සාමාන්‍යයෙන් අපි කම්පැනි එකකට ගියාට පස්සේ කම්පියුටර් ජොබ් එකකට ස්ටාර්ටින් ජොබ් එක විදිහට තමයි සලකන්නේ කම්පියුටර් ඇප්ලිකේෂන් ඇසිස්ටන්ට් කෙනෙක්. පරිගණක යෙදවුම් සහායක කියලා. රයිට්? දැන් අපේ ආයතනෙදිත් ඒ කෝස් එක තියෙනවා. ඒක කරාට පස්සේ ඔෆිස් එකට ගිහලා ඔෆිස් එකේ තියෙන වැඩ ටික යාට තනියම කරගන්න පුළුවන්. යතුරු ලියනය, පරිගණකාසිත නිර්මාණය සහ සංස්කරණය, ලිපි ලේඛන, රූප, ශබ්ද, වීඩියෝ ආදී, typewriting, computer aided design and editing, documents, image, sounds, video and etc. සාමාන්‍ය පරිගණකයක් පාවිච්චි කරලා අපි එදිනෙදා කටයුතු කරන කම්පැනි එකක අපි යාට කියනවා computer application assistant කෙනෙක් කියලා. ඊළඟට වෙබ් සංවර්ධක, වෙබ් ඩෙවලොපර්, වෙබ් අඩවි සැලසුම් කිරීම හා සංවර්ධනය, වෙබ්සයිට් ඩිසයින් and development. අපි ඉන්ටර්නෙට් එකේ තියෙන වෙබ්සයිට් හදන්නේ සහ ඒක ප්‍රොමෝට් කරලා ඉන්ටර්නෙට් එකට දාලා ඒ වැඩ කටයුතු ටික කරගෙන යන්නේ වෙබ් ඩෙවලොපර් කෙනෙක්. එතකොට මේ ජොබ්ස් දෙකම එකට යන්නේ වෙබ්සයිට් ඩිසයිනින් and ඩෙවලොපින් කියලා. රයිට්. ඒක තමයි යාගේ කාර්යය වෙන්නේ. තව තනතුරු තියෙනවා අපිට දැනට ඔයාලට අදහසක් ගන්න පුළුවන් මේ වලින් මොනවද වෙන්නේ කියලා කම්පියුටර් ෆීල්ඩ් එකේ. රයිට්. අපි යන් ඊළඟ ස්ලයිඩ් එකට. ප්‍රධාන වශයෙන් පරිශීලක දෙවර්ගයක් හඳුනාගත හැකිය. පද්ධති පරිශීලක විසින් අවසන් පරිශීලක සඳහා මෘදුකාංග නිර්මාණය කරනු ලබයි. අවසන් පරිශීලක පද්ධති පරිශීලක විසින් නිර්මාණය කරන ලද මෘදුකාංග භාවිත කරයි. right. නේද? සාමාන්‍ය දෙයක් මේ කියන්නේ. There are two main types of users. The system user create a software for the end user. The end user use the user generated software. Right. දැන් අපි හිතමු දෙන්නෙක් ඉන්නවා කෙනෙක් software engineer කෙනෙක්. එයා software එක හදනවා. right. එන software engineer. ඒ හදන software එක පාවිච්චි කරන computer application assistant කියන කෙනා. නේද? අපි Word Excel පාවිච්චි කරනවා වගේ Word Excel හදපු කෙනාට අපි කියනවා software engineer. ඒක පාවිච්චි කරන අපිට කියනවා CAA නැත්නම් computer application assistant නැත්නම් computer user කෙනෙක් විදියට. එහෙනම් ඒ අවස්ථා දෙකේදීම computer field එකේ ඉන්න දෙන්නෙක් තමයි ඉන්නේ. හරි. මෙන්න අපේ ප්‍රධාන කාරණාවට එනවා දැන්. පරිශීලක අවශ්‍යතාව අනුව සුදුසු පරිගණකයක් තෝරා ගැනීම. Selecting the appropriate computer according to your needs. right. ඉතින් දැන් මේ වර්තමානයේ තියෙන ලොකු ගැටලුවක් තමයි දුවල පුතාලා එච්චර හිතන්නේ නැති වුණාට අපි අවශ්‍යතාවයටද පරිගණකයක් ගන්නෙ. අපේ අවශ්‍යතාවයටද අපි පරිගණකයක් ගන්න. එහෙම නැත්නම් මේ මාකට් එකේ නැත්නම් කම්පියුටර් මාකට් එකේ තියෙන මිල අධිකම කම්පියුටර් එකද ගන්න. ලේටස්ට් එකද ගන්න. ඒතර මෙන්න මේකත් එක්ක තමයි අපේ මේ සල්ලි ටික සම්පූර්ණ වැය වෙන්නේ නේද? දෙමව්පියන්ගේ සල්ලි ටික යන්නේ අපි තාසයි අලුත් කම්පියුටර් එකකට. හැබැයි ඉතින් අපි චුට්ටක් අපේ ආර්ථික තත්ත්වෙත් එක්ක හිතලා අපිට අවශ්‍යතාවය අනුව අපිට කම්පියුටර් එකක් මිලදී ගන්න පුළුවන්. පරිශීලක අවශ්‍යතාවය අනුව පරිගණක ඇසුරෙන් සිදු කර ගැනීමට බලාපොරොත්තු වන කාර්යයන් වේ. එසේ පරිගණකයක් මගින් සිදු කර ගැනීමට බලාපොරොත්තු වේ හැකි පරිශීලක අවශ්‍යතා කිහිපයකි. User requirements are computer generated tasks that are expected to be met by a computer. පරිගණක ක්‍රීඩා කිරීම මොනවාද මේ අපිට user need වෙන්නේ? අවශ්‍ය වෙන්නේ user කෙනෙක්ට. අපිට මොනවාද මේ කම්පියුටර් එක අවශ්‍ය වෙන්නේ නේද? එක එක්කෙනාට එක එක අවශ්‍යතා තියෙන්න පුළුවන්. Playing computer games, preparing of documents, internet access, audio or video editing, graphic designing. right. මේ අවශ්‍යතා කීපයක් මෙතන examples විදිහට දීලා තිනවා. එහෙනම් කෙනෙක්ට computer games ගහන්න විතරයි ඕනේ. සමහරුට Word Excel වල documents වල වැඩ කරන්න ඕනේ. සමහරට internet access කරන්න ඕනේ. ඒතර audio video editing කරන්න ඕනේ. සමහර අය ඉන්නවා graphic designing කරන්න ඕනේ. right. එහෙනම් මේ විවිධ අවශ්‍යතාවලට ගැළපෙන විදියට තමයි අපි පරිගණකයක් මිලදී ගනිද්දී අපි අවශ්‍යතාවයට අනුව අපි වෙනස්කම් කරලා අපිට ලබා ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි උදාහරණයක් විදිහට කියනවා නම් computer documents වලට විතරක් පාවිච්චි කරනවා නම් office works වලට විතරක් වැඩ කරනවා නම් අපිට සාමාන්‍යයෙන් රුපියල් 15000ට 20000ක අතර වගේ කම්පියුටර් එකක් second hand එකක් තිබුණත් ඇති. ඇත්තටම ඇති.
කිසි ගැටලුවක් නැතුව වැඩ කරන්න පුළුවන්. හැබැයි අපි ඔඩියෝ වීඩියෝ එඩිටිං වලට යනවා නම් ග්‍රැෆික් ඩිසයිනින් වලට යනවා නම් විශේෂයෙන් ඔඩියෝ වීඩියෝ එඩිටිං වලට යනවා නම් අපි ඊට වඩා ටිකක් powerful RAM එක එහෙම වැඩි වීඩියෝ ග්‍රැෆික් VGA RAM එක වැඩි process speed එක වැඩි hard disk capacity එක වැඩි machine එකකට යන්න ඕනි. right එහෙනම් ඒක අපේ අවශ්‍යතාවය අනුව තීරණය වෙන්න ඕනි. තව කාරණාවක් තමයි කම්පියුටර්ස් කියන එක සදාකාලික නැහැ. අවුරුදු 4ක් 5ක් එහෙම එකපාර වැඩ කරන්න අමාරුයි. සාමාන්‍යයෙන් අපි අවුරුදු 2ක් 3ක් වගේ තමයි අපිට හොඳ තත්ත්වෙන් වැඩ කරගෙන යන්න පුළුවන් වෙන්නේ. මොකද අපේ රටේ ඩස්ට් එකත් ගොඩක් වැඩි නිසා. ඒක නිසා කොයි මැෂින් එක ගත්තත් ලක්ෂයක් දීලා ගත්තත් ඒක අවුරුදු 2ක් 3ක් යනකොට ලෙඩ දෙන්න ගන්නවා. ඒ වගේම 15000ක් 20000ක් දීලා ගත්තත් ඒ හා සමාන කාලයක් වැඩ කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව මේක ගැන චුට්ටක් අපි හිතන්න ඕනේ. හරි. එහෙනම් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. පරිශීලක අවශ්‍යතාවය අනුව සුදුසු පරිගණකයක් වෙළඳ පොලේ පවතින පරිගණක අතරින් තෝරා ගැනීම කළ හැකියි. එසේ නොමැති නම් පරිශීලක අවශ්‍යතාවට ගැළපෙන පරිදි උපාංග තෝරාගෙන එකලස් ඇසැම්බල් කළ පරිගණකයක් මිලදී ගත හැකියි. පරිගණකවල ස්වභාවය හා භාවිතය අනුව පහත දැක්වෙන ලෙස වර්ගීකරණය කළ හැකියි. right. Depending on the user's needs, a computer that is suitable for use in the market can be selected. Otherwise, you can select a device to suit the needs of the user and by an assemble. Depending on the nature and use of computers, the following can be classified as computers used in a specific location, mobile used computers. අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන් පාවිච්චි කරන ක්‍රමය අනුව desktop සහ අපි laptop කියලා කියනවා. computers used in a specific location නිශ්චිත ස්ථානයක තබා භාවිත කරන පරිගණක. කියන්නේ අපි desktop එකක්. ගෙදර තියෙන desktop computer එකක්. ඊළඟට ජංගම භාවිතා කරන පරිගණක mobile used computers. එක laptop වෙන්න පුළුවන්, palm top එකක්, tab එකක්. ඒතර මෙන්න මේ වගේ අපිට හිමේ ගෙනියන්න පුළුවන් computers මේ ගණයට අයිති වෙනවා. ඉතින් මේකෙත් පොඩි කාරණාවක් කියන්න ඕනේ ඔයාලට. ඉතින් අපි laptop එකක් අරගෙන ගිහලා පාක් එකක හරි බස් එකේ හරි බස් එකේ නම් ඇඩ කරන්න බැහැනේ කාර් එකක නේද? personal vehicle එකක එහෙම නැත්නම් ඒ වගේ තැනක කැම්පස් එකක වැඩ කරන්න පුළුවන් නම් විතරක් අපි ගන්න ලැප්ටොප් එකක් හරි නෝට්බුක් එකක් හරි. එහෙම නැතුව ගෙදරට නම් අපි වැඩ කරගෙන යන්නේ අපිට ඩෙස්ක්ටොප් එකකුත් හොඳටම ප්‍රමාණවත් වැඩ ටික කරගෙන යන්න. හරි අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් ගැන කියන්නේ නිශ්චිත ස්ථානයක තබා භාවිතා කරන පරිගණක computers used in a specific location. එනම් ප්‍රමාණයෙන් ප්‍රධාන විදුලි බල සැපයීමක් ඔස්සේ විදුලිය ලබාගත යුතු පරිගණක වේ. මේවා ප්‍රමාණයෙන් විශාල හා බරින් වැඩි නිසා නිවාස, පාසල් සහ කාර්යාල වැනි නිශ්චිත ස්ථානයක ස්ථාපිත කරනු ලබයි. ස්ථාපිත කරලා නැත්නම් තියලා පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ඩෙස්ක්ටොප් නේද? That is the number of computers that need to receive a power through a main power supply because they are large in size and heavy. They are installed and used in specific locations such as homes, schools and office. Right, මොනවාද for an example? Server computers, workstation computer, desktop computer, all in one computer. Right. එතන මේ අපිට net එකේ search කරලා බලන්න පුළුවන් නේද? all in one කියන්නේ මේ monitor එක, system unit එක මේ දෙකම එකට එන computers. දැන් වර්තමානයේ මේක ටිකක් ජනප්‍රිය වෙලා තියෙනවා. desktop computers අර සාමාන්‍ය මේ තියෙන computer එකක්. workstation කියන්නේ ඊට වඩා පොඩක් fast computers එකක්. data store කරන්න පුළුවන්. ගොඩක් එක දිගට පැය ගාණක් වැඩි වැඩ කරන්න පුළුවන්. heavy machines තමයි workstations කියලා කියන්නේ. ඊළඟට servers කියලා කියන්නේ ඊටත් වඩා විශාලයි. data backup කරන්න network සඳහා ඊළඟට ඊටත් මහා පරිමාණයේ web server. ඒතර මේ විදියට servers පාවිච්චි වෙනවා. දැන් අපි උදාහරණයක් විතර ගත්තොත් banking system එකක් ගත්තොත් ATM එකේ තියෙන සල්ලි අපේ කාඩ් එක දැම්මම එන්නේ ඒ තියෙන එක්කම network වෙලා තියෙන server එකක. ඒතර අන්න ඒ වගේ මහා පරිමාණ කම්පියුටර් එකක් තමයි server එකක් කියලා අපි අදහස් කරන්නේ. ඒ විදිහට වර්ග තියෙනවා. අපිට ගෙදරක උනත් servers පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය පරිමාණය ඒවා තියෙනවා. ආයතනයෙන් ආයතනයට, කාර්යයෙන් කාර්යයට මේ servers වෙනස් වෙනවා. right. දැන් ඔබට යම් අදහසක් තියෙනවා මේ ගැන නේද? හරි අපි බලමු ඊළඟ ස්ලයිඩ් එක.
ජංගමව පාවිච්චි කරන කම්පියුටර්ස්, මොබයිල් යූස් කම්පියුටර්ස්. එනම් නැවත ආරෝපණය කළ හැකි බැටරියකින් විදුලි බලය ලබා ගන්නා පරිගණක වේ. මේවා බරින් අඩු හා ප්‍රමාණයෙන් කුඩා නිසා ගමන් බිමන් අතරතුර බසේදී, දොම්රියේදී, ගුවන් යානයේදී හෝ වෙනත් පහසු ඕනම ස්ථානයකදී හෝ එවැන්නක් භාවිතා කිරීමට හැකි වේ. That is computers that receive power from a rechargeable battery. They are lightweight and small in size, so they can be used on the bus, train or plane while traveling or any other convenient location or one that can be used. Right. නේද අපේ රටේ නම් නේද ගුවන් යානා වලින් නේද යනවා අඩුයිනේ අපි නේද අපි රට අභ්‍යන්තරේ ගුවන් යානා වල ගමන් කිරීම අඩුයි හදිසි රට යනවා නම් අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් අරන් යද්දී අරන් යන්න පුළුවන් වාහනයක අරන් යන්න පුළුවන් ඉතින් මේ වගේ වට අපි කියනවා මොබයිල් කම්පියුටර්ස් කියලා අපි නම් ගොඩක් වෙලාවට මේ හැක්කොටම කියන්නේ නේද ලැප්ටොප් කියලා හරි ලැප්ටොප් තියෙනවා නෝට්බුක් ටැබ්ලට් කම්පියුටර් ස්මාර්ට්ෆෝන් එකත් කම්පියුටර් එකක් ඒකේ ප්‍රොසෙසර් එකක් තියෙනවා RAM එකක් තියෙනවා නේද ඇප්ලිකේෂන්ස් වැඩ කරන්න පුළුවන් දැන් ගොඩක් ජනප්‍රියයි ඒක ටැබ්ලට් කම්පියුටර්ස් නෝට්බුක් සහ ලැප්ටොප් එකට වඩා පොඩ්ඩක් නෝට්බුක් එකේ පුංචි අපි CR පොතක් සයිස් ටැබ්ලට් කම්පියුටර් එකක් කියන්නේ අපි ගත්තොත් එහෙම ටැබ් එකක් ටැබ් කියලා කියන්නේ ඔයාලා නේද ඒක දැන් පොඩ්ඩක් ජනප්‍රියත්වය අඩු වෙලා තිනවා කලින්ට වැඩිය දැන් ගොඩක් ඉතින් ජනප්‍රිය වෙලා තියෙන්නේ ස්මාර්ට්ෆෝන් එක තමයි හරි මේවල විවිධ වෙනස්කම් තියෙනවා විවිධ පහසුකම් තියෙනවා පාවිච්චි කරද්දී පහසුකම් වගේම අපහසුකම්ුත් තියෙනවා හැම එකම හැමතැනදීම පාවිච්චි කරන්න බෑ රයිට් විතර මේ විදිහට අපිට මොබයිල් කම්පියුටර්ස් නැත්නම් මොබයිල් යූස් කම්පියුටර්ස් වර්ග කරන්න පුළුවන් රයිට් පරිගණක වර්ග කරද්දී ඔන්න එකම තැන තියෙනවා එක්කම ටික server computers, desktop computer, all-in-one computer, laptop, notebook, tablet, නැත්නම් tab, smartphone, workstation මෙන්න මේ විදිහට අනෙකම තැන දීලා තියෙන හොඳ ඉමේජ් එකක් මේක ඔයාලගේ අච්චු පොත බැලුවමත් බලා ගන්න පුළුවන් ඒක තමයි මෙතන තියෙන්නේ ඉතින් මේක ගැන අපිට හොඳ අදහසක් ගන්න පුළුවන් ඔබට නොතේරෙන පරිගණක වර්ගයක් තිබුණොත් අපිට net එකේ search කරන්නත් පුළුවන් එහෙම නැත්නම් කමෙන්ට් එකක් දාන්න group එකේ හරි ඊළඟ slide එකේදී තියෙන්නේ පරිගණක පරයන්ත උපාංග යනු මොනවාද what are the peripheral devices හරි පරිගණකයට දත්ත හා උපදේශ ඇතුළත් කිරීම යොදා ගනු ලබන උපාංග ආදාන උපාංග ලෙසද දත්ත හා වැඩසටහන ස්ථීරව තැන්පත් කිරීමට යොදා ගනු ලබන උපාංග ආචායන උපාංග ලෙසත් දත්ත සැකසීමෙන් පසු තොරතුරු ලබා ගැනීමට යොදා ගනු ලබන උපාංග ප්‍රතිදාන උපාංග ලෙසත් නම් කරනු ලබයි. යනු ආදාන ආචායන හා ප්‍රතිදාන සඳහා යොදා ගැනෙන උපාංග පරයන්ත උපාංග peripheral devices වේ. right මොනවද මේ කියන්නේ? data input කරන්න පාවිච්චි කරන ඒවත් process කරන්න සහ store කරන්න පාවිච්චි කරන device උත් output විදියට result එකක් ගන්න පාවිච්චි කරන devices මේ කොටම පොදුවේ අපි කියනවා peripheral devices කියලා. Input devices are used to feed data instructions into computer. Storage device are used to store data. Output device are used to provide the information processed with the input data. Accordingly, input, storage and output devices are called peripheral devices. Right. එහෙනම් for an examples දීලා තියෙනවා නේද? CD-ROM එක ඊළඟට keyboard speaker right පරිගණක පරයන්ත ප්‍රරූප වර්ග මොනවාද what are the types of computer terminal images for an example මොනවද කියලා අහලා දෙනවා අපි බලමු මොනවද මේ input device such as mouse and keyboard output device such as monitors and printers storage device such as hard drive or flash drive මුසිකේ සහ යතුරුපූර්වනි ආදාන උපාංග මුද්‍රකය හා සංදර්ශකය වැනි ප්‍රතිදාන උපාංග දෘණ දාවකය හෝ සැනලි දාවකය වැනි ආචායන උපාංග. ඒතර මේවට අපි කියනවා peripheral devices කියලා අපි කියනවා. හරි. අපි යමු ඊළඟ slide එකට ගොඩක් වැදගත් slide එකක්. පරිගණක සංරචක right එහෙනම් අපි මේ පරිගණක සංරචක සම්බන්ධව ඊළඟ
chapter එකෙන් කතා කරමු. එතකන් ඔයාලා අර මම කියපු chapters දැන් මම උගන්වපු chapter එක හොඳට බලන්න. එහෙනම් ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම පරිස්සමෙන් ඉන්න.